තේරුණාද? උෂ්ණත්වය වගේ පාලනය කළා මේ ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය අඩපණ කරන්න පුළුවන්. මේ ආදී වශයෙන් විවිධ දේවල් වලින් අපිට මේ ආහාර නරක් වීම වළක්වා ගන්න පුළුවන්. ඉතින් අපෙන් අහන්නේ ආහාර නරක් වීමට බලපාන සාධක වළක්වන්නේ කෙසේද? ඉතින් වළක්වන්නේ මෙන්න මෙහෙමයි. අපි ලියමු එකින් එක. ගන්න පළවෙනි එක ලියන්න. ආහාරයට ශුද්‍ර ජීවීන් ඇතුළු වීම වැළැක්වීම මගින්. වැළැක්වීම කියලා විතර ලියන්නකෝ. ආහාරයට ශුද්‍ර ජීවීන් ඇතුළු වීම වැළැක්වීම. ආහාරයට ශුද්‍ර ජීවීන් ඇතුළු වීම වැළැක්වීම. දෙක ආහාරයේ අඩංගු ජල ප්‍රමාණය අඩු කිරීම. එතකොටත් ශුද්‍ර ජීවීන්ට ඇවිල්ලා ඒක ඉන්න බෑ. වතුර නැහැනේ. වතුර නැත්නම් අපිට උනත් වතුර නැතුව ජීවත් වෙන්න අමාරුයිනේ. ඒ වගේ තමයි ශුද්‍ර ජීවීන්. ජලයේ රහිත පරිසරයක උන්ට රැකෙන්න බෑ. තේරුණාද? ඒතකොට ආහාරයේ තියෙන වතුර ප්‍රමාණය අඩු කරොත් අපිට පුළුවන් ආහාරය වැඩි කාලයක් තියාගන්න. ජල ප්‍රමාණය අපි අඩු කරනවා. ඊළඟට මහා ජීවීන්ගේ සිදුවන හානිය වැළැක්වීම. ඒ කියන්නේ ගුල්ලන් නිපියන් වගේ සත්තු ඇතුළු වෙන එක වළක්වනවා. අන්තිම එක ලියන්න පොඩ්ඩක් ඉඩමදි චූටියට ලියන්න නැත්නම් පල්ලෙහා පොඩ්ඩක් නූලක් වගේ චූටි ඉඩක් අරගෙන ලියන්න. හරි? මේක උෂ්ණත්වය පාලනය කිරීම මගින් හරිද උෂ්ණත්වය පාලනය කිරීම මගින් ආහාර මත ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය අවම කිරීම. දැන් ෆ්‍රිජ් එකේදී වෙන්නේ මේ වගේ දෙයක්. අපි ඉස්සරහට කතා කරමු. දැන් බලමු ළමයි ආහාර කල් තබා ගැනීමට ඉස්සර කාලේ පාවිච්චි කරපු ක්‍රම. ඉස්සර කාලේ පාවිච්චි කරපු ක්‍රම. එකක් තමයි මේ මීපැණි වල බහා තැබීම. දැන් නම් මේවා මීපැණි වල බහා තබන්නේ නැහැ. මොකද මීපැණි ඊට වඩා ගණන්නේ නේද? මීපැණි හොයන්න ගියාම ඊට වඩා ලොකු ගාණක් යනවා. ඉස්සර එහෙම නෙමෙයි. ඉස්සර ඔය වැද්දෝ වගේ අය ඕන තරම් ඒගොල්ලන්ට මීපැණි දෙනවා. මීවද කඩා ගන්න පුළුවන් වුණා. ඕන තරම් මීපැණි තිබුණා. දැන් අද වෙනකොට අපිට මීපැණි පොඩි කුප්පියක් ගන්න ලොකු ගාණක් ගෙවන්න ඕනේ. එතකොට මේක දැන් අද වෙනකොට ප්‍රායෝගික නෑ. නමුත් ඉස්සර කාලේ මේ වගේ ඒවා කරලා තිබුණා. මීපැණි වල විශේෂයෙන්ම වියලි මස් වර්ග ඔබලා තිබුණා. එතකොට නරක් වෙන්නේ නැහැ. හරි? එහෙනම් පළවෙනි නිදසුන විදිහට අපි ලියමු. උඩින් ලියන්න මීපැණි වල බහා තැබීම. පළවෙනි චූටි රූලක් තියෙන කෙටි රූලක්. එතන ලියනවා මීපැණි වල බහා තැබීම. යටින් ලියන්න ඒක යට දිග රූලක් තියෙනවා. ඒකේ ලියන්න වියලි මස් වර්ග. මීපැණි වල ඔබලා තියලා තියෙනවා ඉස්සර කාලේ. ඊට පස්සේ ඊළඟ එක අපි ගමු සමහර ගෙවල් වල තියෙන මේ වියලි වැලිය වල බහා තැබීම. හරි? වියලි වැලි වල බහා තැබීම. ආයෙත් කලින් ලියන්න ලුණු දැමීම ලියන්න ලුණු දැමීම. ලුණු දැමීම. දැන් දෙහි වැඩි කාලට දෙහි ගෙනල්ලා හතරට කපලා ලුණුව ඒක අස්සට දාලා අවුවේ කකාරන්න වේලෙන්න තියෙනවා. ඒකට ලුණු දෙහි හදා ගන්න පුළුවන්. අඹත් ඒ වගේ. මාළු ජාඩි දානවයි කියලා ලුණු තියෙන ලොකු ලුණු ගොඩාක් තියෙන හැලියක මාළුව හොඳට පිරිසිදු කරලා ඔබලා තියෙනවා. නරක වෙන්නේ නැහැ. හරි? ලුණු දැමීම. රයිට් ක්ලියර්?
දෙක ලුණු දැමීම. විශේෂයෙන්ම ඔය කළු අකුරෙන් තියෙන ටික ඔබට පුළුවන් නම් highlight කරගන්න. ලුණු දැමීම කියන එක, මී පැණි වල බහා තැබීම කියන එක. ඒ ක්‍රම ටික ඔබ දැනගන්න ඕන. ලුණු දැමීම. right? ඊට පස්සේ එනවා වියලි වැලි වල බහා තැබීම. වියලි වැලි වල බහා තැබීම. වැලි ආසේ ඉස්සර ගෙවල් වල තිබුණ වැලි මුට්ටියක් කියලා එකක්. දැන් අපේ ගෙදරත් තිබුණා දැන් නැහැ. ඉස්සර පරණ කුස්සිය ඇතුලේ වැලි මුට්ටියක් කියලා ලොකු මුට්ටියකට වැලි දාලා තිබුණා. ඔයකේ ගෙනල්ලා ඔය මොනවද මේ දෙහි වගේ ඒවා, කොස් ඇට වගේ ඒවා ඔය වැලි මුට්ටිය තමයි දාලා තියන්නේ. ෆ්‍රිජ් එකක් ඉස්සරම තාලේ තිබුණේ නැහැ නේ ෆ්‍රිජ්. හරිද? ඊට පස්සේ වේලීම නේද? වියලීම. වියලීම. වේලනවා අපි. දැන් මේවා අද ඉන්න ළමයිට ගොඩක් අඩුයි මේ අත්දැකීම්. දැන් මට අවුරුදු 39ක් විතර වෙනවා. මගේ ජීවිත කාලය තුළ මම මේ ගොඩක් දේවල් අත්දැකලා තියෙනවා. නමුත් ඔබට බොහොම අඩුයි මේ අත්දැකීම් මේවා එන්න දැන් අපේ ළමයිටවත් නෑ අපේ ගෙවල් වලවත් මේ ගොඩක් දේවල් මැස්ස කියන එක නෑ ඈ ලුණු දෙයි හදන්නේ නෑ මේ යාඩි ඒව මුකුත් නෑ ගෙවල් වල තියෙන්නේ. එලින්ම ෆ්‍රිජ් එක තියෙනවා ගෙනාවා එබුවා. එච්චරයි. වැඩේ වෙනවනේ නේද? අර වගේම වියලීම මොනවද? කොස් වේලනවා. අටු කොස් කියලා බහලා ඇති වේලුවට පස්සේ දෙල් වේලලා බදලා මාර රසට හදනවා අපේ ගෙවල් වල මම්මලා දෙල්. ඊට පස්සේ වී වේලනවා කල් තබා ගන්න. තෙත වී වැඩි කාලයක් තියාගන්න බෑ. ඒ නිසා ඔබ දැකලා ඇති පඩංගුව කියලා ගෝණි එකට තියලා මහලා ලොකු බෙඩ් ෂීට් එකක් තියෙන බෙඩ් ෂීට් 10ක් 15ක් විතර ලොකු තනි මේ පළසක් වගේ එකක් තියෙනවා පඩංගුව කියලා. ඔය පඩංගුව බිම දාලා ගෙවල් වල තියෙනවා. ඕකේ වී මොකද කරන්නේ? ව්‍යාප්ත කරලා වේලෙන්න අරිනවා. ඉසුරවලා වේලෙන්න අරිනවා. හොඳට වේලුණාට පස්සේ තමයි ගෙට ගන්න. හරිද? වේලීම. ඊට පස්සේ මුං මිරිස් වගේ ඒවාත් ඒ විදිහටම වේලලා කල් තබා ගන්න පුළුවන්. ලියා ගන්න උදාහරණ. ඊට පස්සේ තියෙනවා දුම් ගැස්සීම. ඉස්සර කාලේ ළමයි දරලිප තිබුණේ. ඒ දරලිපිට උඩින් මැස්සක් කියලා එකක් ලී වලින් කෝටු වලින් හදාගෙන එල්ලගත්ත මැස්සක් කියලා එකක් තිබුණා. අපේ ගෙවල් වලත් ඉස්සරම කාලේ තිබුණා ওই මැස්ස කියන එක. දැන් නම් දකින්න මොන මැසිද? හරිද? මැස්සක් කියලා එකක් තිබුණා. දැන් මොකද වෙන්නේ මේ ඔය මස් වර්ග, මාළු වර්ග, කරවල මුට්ටියක් කියලා එක උඩ තිබුණ කරවල මුට්ටිය, ගොරකා, අලුතෙන්ම මේ ගස් වලින් ගලවගත්ත ගොරකා මේ දුම උඩ තියෙනවා. එතකොට දැන් මොකද වෙන්නේ? ලිප පත්තු කරා මේ දුම වැදිලා දුමට තරම රස්නේනේ. එක පැත්තකින් මේක වේලෙනවා අනිත් පැත්තෙන් ඒකට අර දුමේ තියෙන රසයන් එක සංයෝගය එකේ තැම්පත් වෙනවා. එතකොට මේ මගිනුත් ආහාර කල් තබා ගැනීමට හැකියාවක් තියෙනවා. දුම් මැස්ස මගින්. හරි. දුම් ගැසීම තමයි ඒකේ නම දාලා තියෙන දුම් ගැසීම. හරිද? ඔය පරණ ක්‍රම හයිලයිට් කරගත්තද මන් දන්නේ නැහැ. දුම් ගැසීම, වියලීම, ලුණු දැමීම මේ චූටියට දාලා තියෙන කොටසේ අපි ලියපු ඒවා ටික හයිලයිට් කරගත්තා නම් වඩා හොඳයි. සාම්ප්‍රදායික ක්‍රම. හරි. දැන් අපි යන්නේ නූතන ක්‍රම ගැන ඉගෙන ගන්න. නවීන ක්‍රම. අලුතෙන්ම මේ ආහාර කල් තබා ගැනීම සඳහා භාවිතා කරන ක්‍රම මොනවද කියලා තමයි දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ. හරි. අලුත්ම ක්‍රම. දැන් මේ ඒ අලුත්ම ක්‍රම කීපයක් අපි කතා කරනවා. දැන් එකක් තමයි මේ වියලීම කියන එක අපි දන්නවා පරණ ක්‍රමයක්. ඒ වියලීම සඳහා වර්තමානයේ අද වෙනකොට සූර්ය තාපයෙන් වියලීම සිදු කර ගන්න පුළුවන්.
එහෙම නැත්නම් උදුනේ වියලීම සිදු කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් විසිරි වියලීම කියන වේලන ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන් සමහර දේවල් වියලීම සඳහා. එතකොට අපි ඉස්සෙල්ලාම ගමු මේ සූර්ය තාපයෙන් වියලීම සිදුවන අවස්ථාව කොහොමද සූර්ය තාපය පාවිච්චි කරලා ජවතුර සූර්ය තාපය පාවිච්චි කරලා කොහොමද මේ වියලීමේ කටයුත්ත සිද්ධ කරන්නේ කියලා. හරි? අපි අදටත් අපි දන්නවා දැන් මං කිව්වේ ඉතුරු වෙන දියාප වතුර මේ බත් වගේ දේවල් අර මේ වාජනයක දාලා මේක රත් කරලා ගන්නවා. එතකොට මේ වියලීම කියන එක පාවිච්චි කරනවා. නමුත් දැන් මේ කතා කරන්න යන්නේ අද වෙනකොට මේ ආහාර වියලීම ආහාර වේලලා කල් තබා ගැනීම සඳහා භාවිතා කරන මේ සූර්ය තාප වියලනයක් ගැන තමයි අපි කතා කරන්න යන්නේ. සූර්ය තාප වියලනය. දැන් මේ තියෙන සූර්ය තාප වියලනයක්. හරි ඔයගොල්ලෝ අච්චු පොතේ තියෙන රූප සටහනමයි. අපෙන් අහනවා මෙහෙම. දැන් වියලීම කියන කොටසේ අපි ඉන්නේ. හරිද? වර්තමානයේ සූර්ය තාපයෙන් ආහාර වියලා ගැනීම සඳහා යොදා ගන්නා උපකරණය කුමක්ද? අපි ඒකට කියනවා සූර්ය තාප වියලනය. ඔය තියෙන සූර්ය තාප වියලනය. සූර්ය තාප වියලනය. හරි? දැන් අපි බලමු ඔක ක්‍රියාත්මක වෙන විදිහත් පොඩ්ඩක් අපි බලමු. ඉස්සෙල්ලා බලන්නකෝ. 7 වෙනි ප්‍රශ්නේ ඔබ උත්තර ලියන්න ඇතිනේ. වර්තමානයේ සූර්ය තාපයෙන් ආහාර වියලා ගැනීමට යොදා ගන්නා උපකරණය කුමක්ද? සූර්ය තාප වියලනය. සූර්ය තාප වියලනය. ඔය තියෙන දම් පාටට දාලා යාගේ නම. දැන් එතන වෙන දේ අපි පොඩ්ඩක් බැලුවොත් මේකේ නිකන් පෙට්ටි දෙකක් වගේ තියෙනවා. එක පෙට්ටියක් කළු පාටයි. ඇතුලේ කළු පාට ගාලා තියෙන්නේ. එතන කළු පාට ගාලා තියෙනවා ළමයි තාපය හොඳට උරා ගන්නවා. මේ සූර්යාගේ සිට එන තාපය හොඳට මේ කළු පාට පෘෂ්ඨ වලට උරා ගන්නවා. එතකොට මේ පෘෂ්ඨය රත් වෙනවා. පෘෂ්ඨය රත් වෙනකොට මේ හරිය තියෙන වාතය උඩට යන්න හදනවා. උඩට යන්නේ මේ පෙට්ටිය හරහා. එතකොට මේ අඩු වෙන වාතය මේක ඇතුලේ තියෙන වාතය රත් වෙලා ඉහළට යනකොට අඩු වාතය පුරවන මෙහෙන් වාතය ඇතුළු වෙනවා. පැහැදිලිද? මෙතන තියෙන වාතය රත් වෙලා මේ පෙට්ටිය ඇතුළේ තියෙන වාතය රත් වෙලා අයින් වෙලා යනවා ඉහළට යනවා. ඒතර ඒ අඩුව පුරවන්න අවුටින් වාතය ඇතුළු වෙනවා. එයත් රත් වෙලා ඉහළ යනවා. ඒ රත් වෙලා ඉහළ යන වාතය තමයි මේ ආහාර බඳුන හරහා ගමන් කරන්නේ. ඒතර ආහාර දැමිය යුතු බඳුන පේනවාද මේ පෙට්ටිය කරදි වලින් වහලා මේ ආකාරයට තියෙනවා. එතකොට දැන් මේකේ තියෙන ආහාර මතින් අර රත් වෙච්ච වාතය ගමන් කිරීම නිසා මේකේ තියෙන ආහාරය මොකද වෙන්නේ පිසීමට නැත්තම් මේ රත් වීමට වේලීමට ලක් වෙනවා. පැහැදිලිද? හොඳයි. අපෙන් අහනවා 8 වෙනි ප්‍රශ්නේත් මෙහෙම. 8 වෙනි ප්‍රශ්නේ. අවු ඇති ස්ථානයක පැදුරක් කෙලා ඒ මත ආහාර අතුරා වියලා ගැනීමට වඩා සූර්ය තාප වියලනයෙන් ආහාර වියලීමේදී ඇති වාසිය කුමක්ද? ප්‍රධාන වාසිය තමයි ළමයි මේකට මේ දූවිලි අර ඒ වගේ නැත්තම් පරිසරයේ තියෙන අපද්‍රව්‍ය ආහාරයට ඇතුළු වෙන්නේ නැහැ. ඒක උඩින් තියෙන මේ උඩින් තියෙන ඒ වගේ මේ පෙට්ටියක් වගේ එකක් ඇතුලේ රෙදි ආස්තරයකිනුත් වහලයි තියෙන්නේ. මේක කොහොම නෙවෙයි තියෙන්නේ මේක වහනවා. ආහාරයට අපද්‍රව්‍ය එකතු වීම අවම වෙනවා. දැන් නිකන් අපි මෙහෙම දැම්මොත් නිකන් අපි ඔහොම දැම්මොත් එහෙම බිම දූවිලි මේකට වදිනවා. සත්තුන්ගේ මල පහ වැටෙනවා. අපේ මේ අපද්‍රව්‍යත් මේකට එකතු වෙන්න පුළුවන්. මේ බිම දැම්මොත් එහෙම. තේරුණාද? හරිද? එතකොට දැන් මේ 8 වෙනි ප්‍රශ්නේදී අපෙන් අහනවා. දැන් ඔබ දන්නවද මේ විදිහට දැන් සමහර දැන් ඔය මම කාලයක් වැඩ කරා මේ තොටලඟ කියන ප්‍රදේශයේ තොටලඟ හරිද? කියන ප්‍රදේශයේ මේ කාලයක් මේ ඒෂියා කියලා තිබුණා මේ ආයතනයක්. ඒකේ මම වැඩ කරා කාලයක්. එතකොට මේ දැන් මම යන බස් එකේ ඒ දවස්වල යන්නේ බයික් එකක් තිබුණා වගේ මතකයි මට හරියට මතක. කොහොමද බස් එකේ තමයි වැට්ට යන්නේ හරිද? ඉතින් මේ යනකොට මේ ඔය පපඩම් තියෙන්නේ
පපඩම් ඔබ කන එකක් නෑ මං කියන මේ යන පාර අයිනේ පාරේ අයිනේ මෙහෙම දාලා ගෝණි දාලා ඒ උඩ මෙහෙම පපඩම් දාලා තියෙනවා වේලක් දූවිලි මිනිස්සු කෙල ගහන ඒවා බල්ලෝ ජරා කරන ඒවා ඔක්කොමත් එක්ක පාරේ උන්නම පපඩම් ඊට පස්සේ මේවා එකතු කරලා පැක් කරලා තමයි අර ලූස් පපඩම් කියලා එන්නේ ලූස් කියලා මම දන්නේ සමහර තැන්වල සෞඛ්‍ය ආරක්ෂිතව හදනවා ඇති ඒකේ බ්‍රෑන්ඩ් එකක්වත් නමක්වත් මුකුත් මම දන්නේ නැහැ නමුත් පාර අයිනේ ඔහේ වේලෙන දාලා තියෙනවා පපඩම් මම දැකලා තියෙනවා මගේ ඇස් දෙකට මම දැකලා තියෙනවා හරි ඉතින් ඔය තමයි මිනිස්සුන්ට එන්නේ එතකොට මොන තරම් දහජරාවක් එනවද ඇද්ද නිකන් මේ මිනිස්සු පාරේ ඇවිදගෙන යන පාර අයිනේ පේමන්ට් එකේ මෙහෙම දාලා වේලනවා තේරුණාද හැබැයි මේ ක්‍රමේදී එහෙම නැහැ මේ ක්‍රමේදී දූවිලි සතුන්ට ඇතුළු වෙන්න බැරි පෙට්ටියක් ඇතුලේ දාලා මේ රත් වෙච්ච වාතය මගින් තමයි මේක වේලීම සිදු කරන්නේ. පැහැදිලිවට කියන කාරණේ. හොඳයි. ඉතින් ඒක නිසා මේකේ ඇත්තටම වාසි ගොඩක් තියෙනවා. අපි ලියමු වාසි අපෙන් අහන 8 වෙනි ප්‍රශ්නේ. මොකක්ද අහන්නේ? අවුව ඇති ස්ථානයක පැදුරක් එලා. ඒ මත ආහාර අතුරා වියලා ගැනීමට වඩා සූර්යතාප වියලනේන ආහාර වියලීමේදී ඇති වාසි එකක් තමයි ඉක්මනින් ආහාරය වේලෙනවා. මේකෙන් ඇයි සූර්යතාපය එකතු කරගෙන රත් වෙච්ච වාතය මේක හරහා කෙලින්ම යනවනේ. ඒක නිසා. පැහැදිලිද? හොඳයි අපි ලියමු මේ තියෙන්නේ වාසි 4 අපි ලියමු පළවෙනි එක ලියන්න. වියලි ආහාර කෙටි කාලයක් තුලදී ලබාගත හැකි වීම. අපිට කෙටි කාලයකින් ඉක්මනට මේක වේල ගන්න පුළුවන් ආහාරය. වියලි ආහාර කෙටි කාලයක් තුලදී ලබාගත හැකි වීම. වියලි ආහාර කෙටි කාලයක් තුලදී ලබාගත හැකි වීම. කෙටි කාලයකදී අපිට මේ වියලි ආහාර ලබා ගන්න පුළුවන් අර නිකම්ම අවුවේ දාලා වේලනට වඩා මේකෙන් ටිකක් ඉක්මනින් වැඩේ වෙනවා. ඊළඟට දෙවෙනි කාරණය තමයි වඩා පිරිසිදුව අපද්‍රව්‍ය මිශ්‍ර නොවූ ආහාර ලබා ගත හැකි වීම. පිරිසිදුව ගන්න පුළුවන්. ඒකනේ අපි බලාපොරොත්තු වෙන්නේ දැන්. අපි කන කෑම ගැන කතා කරනවා නම් කතා කළ වැඩක් නෑ ඇත්තටම පුදුම දහජරාවක් අපි කන්නේ. මේවා හදන ආයතන වලින් ඒවා හදන විදිය ඔබ දැක්කොත්. ඒක නිසා අපි දැනගන්න ඕනේ වඩා ගෙදර හදන ආහාර සෞඛ්‍ය ආරක්ෂිතව හදලා හදන ආහාර වලට තැන දෙන්න. හරිද? දැන් මම වැඩ කරලා තියෙනවා ආහාර නිෂ්පාදනය කරන ආයතන ලංකාවේ ප්‍රධාන ප්‍රමුඛ පෙළේ ආයතන කීපයකම මම සේවය කරලා තියෙනවා. දැන් මට විශ්වවිද්‍යාලයෙන් ඉවත් වුණාට පස්සේ අපිට කෙලින්ම රජයේ රස්සාවක් හම්බ වෙන්නේ නැහැ නේ ළමයි. අපි ඉතින් රජයේ රස්සාවක් හම්බ වෙනකන් ඒවා රජයේ තියෙන විවිධ රස්සා වලට ගන්න ඒවට ඉන්ටර්විව් යන ගමන් විවිධ තැන්වල මම වැඩ කරලා තියෙනවා. මම හිතන්නේ සේවා ස්ථාන 10ක විතර ප්‍රමාණයක මම වැඩ කරලා තියෙනවා. එතකොට ඒ වගේ මංචි කියන ආයතනේ මම වැඩ කරලා තියෙනවා. එතකොට ඔබ දන්නවා මේ ආයතනය මහා පරිමාණ විශාල ආයතනයක්. ලංකාවටම බිස්කට් සපයන ප්‍රධාන ප්‍රමුඛ පෙළේ ආයතනයක්. ඉතින් ඒ ආයතනයේ ඇත්තටම පුළුවන් තරම් හැකිතා තාම මේ හදන බිස්කට් එක පුළුවන් තරම් සෞඛ්‍ය ආරක්ෂිතව ලබා දෙන්න වැඩපිළිවෙලක් තියෙනවා. හරි. ඒ වගේ ක්‍රියාත්මක වෙනවා මේ ISO තත්ත්ව සහතික ක්‍රියාත්මක වෙන ආයතන. එතකොට ඒවා ඊටාම ක්‍රමානුකූලව දැන් මම හිතන්නේ මම වැඩ කරන කාලටත් වඩා හොඳ ඇති තියෙනවා. සත්තු වැටෙන්නේ නැති වෙන්න කොටිම කියනවා නම් මුද්දක්වත් දාන්න බෑ. අර ගල් අල්ල මුද්දක්වත් දාන්න බෑ. ඒ ගල් ගැලවිලා බිස්කට් එකට වැටේ කියලා. ඒ වගේම ඔළුව හිස ආවරණ යොදාගෙන නියපොතු කපාගෙන ඇතුළට ගිහලා වැඩ කරන්න ඕනේ. එහෙම තියෙන්නේ. ඉතින් එහෙම සෞඛ්‍ය ආරක්ෂිතව හදන ආහාරات තියෙනවා. හරිද? ඒ වගේම ඔය ඩිල්මා කියන තේ කම්පැනියේ ඩිල්මා කියලා තේ කම්පැනි එක මම වැඩ කරා මාස කීපයක්. එතකොට ඒ ආයතනෙත් ඒ වගේ තමයි. ක්වොලිටි එක ගැන උපරිම විශාල මුදලක් වියදම් කරලා අපිව අරගෙන වැඩට අරගෙන අපි මං ඉතින් ක්වොලිටි අංශේ ඒ කියන්නේ ක්වොලිටි කන්ට්‍රෝලර් කෙනෙක් විදිහට මම වැඩ කරේ. ඉතින් ඒ වගේ සේවකයෝ මම හිතන්නේ අපේ ඩිපාර්ට්මන්ට් එකේ හිටියා 5ක් 10ක් විතර හිටියා මම හිතන්නේ. ඉතින් ලොකු වෙහසක් දරනවා හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් සෞඛ්‍ය ආරක්ෂිත ප්‍රොඩක්ට් එකක් පාරිභෝගිකයට දෙන්න. අන්න ඒ වගේ පිරිසිදු ආහාරයක් ලබා දෙන්න.
ඉතින් හරි වැදගත් නේද? හරි ඊළඟට සතුන්ගෙන් ඔබ ලියන්න නැති මං හිතන්නේ සතුන්ගෙන් හානි සිදුවීම වළක්වා ගත හැකි වීම. දැන් බිම නිකන් දාලා ගියොත් එහෙම සත්තු ජරා කරනවා එක්ක සත්තු කනවා ඕවා. මුත්‍රා කරලා යනවා නේ ඉතින්. ඒ වගේ වෙයි වළක්වා ගන්න පුළුවන්. ඊළඟට වැස්සෙන් සිදුවන හානි වළක්වා ගන්නත් පුළුවන්. වහන්න පුළුවන් මේකට අක්කා. දැන් අපිට තියෙන ප්‍රශ්න තමයි දැන් සමහර ඔබ දකින්න ඇති මුතුම මේ කාලකන්ණි මේ කියන්නේ කාලකන්ණි කියන්නේ මේ කුණු වර්පයක් නෙවෙයි මම කියන්නේ මේ ටීවී එකේ පෙන්නනවා අපි කන බත්පත අපි කන හාල් ටිකට මෝටීන් වගේ විෂ රසායනික ද්‍රව්‍ය ගහලා ඒවා කල් තබා ගැනීමට පාවිච්චි කරපුව දකින්න ඇති ටීවී එකේ පෙන්නනවා සමහර අවස්ථාවල මේ මිනිස්සුන්ට නම් ඇත්තටම යන්න අපායක් නෑ මේ කන මිනිස්සු කන බත් ටිකට හාල් ටිකට රසායන ද්‍රව්‍ය මිශ්‍ර කරලා පරණ හාල් ගෙනල්ලා ඒවා රසායන ද්‍රව්‍ය දාලා ඒකින් සත්තු අයින් කරලා බෙදා හරින જાතියක් තමයි ලංකාවේ සමහර අය සමහර මිනිස්සු මහා පරිමාණ මෝල් හිමියෝ දැකලා සමහරලාට ටීවී එකේ පෙන්නනවා. ඉතින් මේ වගේ මහා තුච්ච අමන වැඩ කරන කට්ටියකුත් ඉන්නවා ඉතින්. ආහාර පරිරක්ෂණය කිරීමට යොදන්න පුළුවන් දේවල් තියෙනවනේ පුතේ. රසායනික ද්‍රව්‍ය යොදනකොට ඒවා යොදන්න පුළුවන් සම්මත ඒවා තියෙනවා. නමුත් මේ සමහර අය ඒ වගේ දේවලුත් කරනවා. දැක්කම ඇඟ හිර වැටෙනවා යකෝ අපි කන්නේ මේ જાතිය හාල්ද අපිටත් සමහරලාට එනවා ඇති ඕවා අපි දන්නේ නැහැ. පුදුම ලෝකයක් ඉතින් මේක. හරිද? හොඳයි අපි යමු 9 වෙනි ප්‍රශ්නෙට යමු. සූර්ය තාප වියලනයෙන් පරිරක්ෂණය කළ හැකි ආහාර සඳහා නිදසුන්. දැන් මේකෙන් මොනවද අපිට පරිරක්ෂණය කරන්න පුළුවන් ආහාර? ලියන්න. මිරිස් අපිට වේල ගන්න පුළුවන්. මිරිස්. පළතුරු අපිට වේල ගන්න පුළුවන්. පළතුරු වේලන්න පුළුවන්. ගස් ලැබු වේලන්න පුළුවන්. අඹ වේලන්න පුළුවන්. කෙසෙල් වේලන්න පුළුවන්. හරිද? ඒවා වේලලා පාවිච්චි කරනවා. වේලලා නැවත අපිට ඕනනම් පාවිච්චි කරන්න පුළුවන්. මම දැකලා තියෙනවා. මම කාලා නම් තියෙන එක වර්ගයක්. ඔබ මොනවද? වියලි මිදි. දැන් බලන්න වියලි මිදි කියන එක වේලපු මිදිනේ. තේරුණාද? ඒ අපි පාවිච්චි කරනවා. හැබැයි ගස් ලැබු වගේවත් මම දැකලා තියෙනවා. මම කාලා නැහැ මොන වගේද කියලා මම දන්නේ නැහැ. sorry. වියලි මිදි වගේ ඔබ හැමෝම කාලා තියෙනවානේ. උත්‍රස් පලං කියලා අපි කියන්නේ. ඒක මිදි වේල්ලා ගන්න. හරි? හැබැයි ඉතින් අපේ අය මම දැකලා තියෙනවා දැන් ඔය වියලි මිදි ගත්ත ගමන්ම කනවා. කඩෙන් ගත්තද කෑවා. අරගෙන යන ගමනොත් ටිකක් කාකා යන්නේ. නමුත් ඔවා වේලනකොට ඔයයි දූවිලි වැදිලා යරාව තියෙනවා ළමයි. ඒක නිසා ඒවා ගෙනල්ලා ඒ වියලි මිදි උනත් ගෙනල්ලා වතුරේ දාලා පිරිසිදු කරලා සෝදලා ගන්න ඕනේ අපි පාවිච්චියට කලින්. හරිද? ඊට පස්සේ එළවලු වේලනවා. හරි? සමහර එළවලු වර්ග වේලනවා. කැරට් වේලනවා. බෝංචි වේලන්න පුළුවන්. ලීක්ස් වේලන්න පුළුවන්. හරි? එම වේලලා ඔයගොල්ලෝ දන්නවා ඔය මැගි මොනවද අර නූඩල්ස් වගේ වට දැම්මම හැබැයි අර මේ අපි ඇත්ත ෆ්‍රෙෂ් ගතිය 100%ක්ම නැහැ. නමුත් කැරට් කෑලි ඒ පාටට තරමක් අලුත් නොවුනත් යම්කිසි ප්‍රමාණයකට අපිට දකින්න පුළුවන්. ඒකේ පොඩි තියෙනවනේ එළවලු කුඩු පැකට් එක. ආන්න ඒක තියෙන්නේ මේ වේලපු එළවලු. තේරුණාද? ඒවා ඉතින් කල් තබා ගන්න පුළුවන්. දැන් කැරට් අපිට ගොඩක් කල් තියා ගන්න බෑ. නමුත් වේලලා තියා ගන්න පුළුවන්. වතුර නැති නිසා ශුද්‍ර ජීවීන්ට ඒක මත ක්‍රියාත්මක වෙන්න බෑ. ඊළඟට අපිට තියෙන උදුනේ වියලීම කියන එක. දැන් ඕක ඇවිල්ලා අපි සූර්ය තාප වියලනය කියලානේ අපි ඔකට කිව්වේ සූර්ය තාප වියලනය කියලානේ කිව්වේ නේද? ඊට පස්සේ අපිට තියෙනවා මේ උදුනේ වියලීම කියන එකත් මාර කතන්දරයක් තියෙනවා උතන. හරිද? දැන් මට ඊයේ පෙරේදා අහන්න ලැබුණා මේ ඇඟ කිලිපොලා යන වැඩක්. මේ දැන් ගොඩක් වෙලාවට මේ උදුනේ වේලන්න පුළුවන් හාල් මැස්සෝ. කරවල වර්ග වේලනවා. දැන් අද වෙනකොට ස්වාභාවික අවුවට වඩා ඉක්මනින් වේලලා ටක් 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 ගාලා පුළුවන් තරම් තොග ලබා දෙන්න ඕන නිසා මේවා තියෙනවා මේ උදුනේ වේලන මැෂින්ස් තියෙනවා. දැන් මේ ඔබගේ වචපොතේ දාලා තියෙන එකක්. ඔය තියෙන්නේ ඒ වගේ උදුනක ට්‍රේ වලට දාලා අදාළ ඔය නම් මං හිතන්නේ හතු දාලා මවා ඔක වහලා ඊට පස්සේ ඕන කරන උෂ්ණත්වයට වේල ගන්න පුළුවන්. දැන් අවුවේ වේලනකොට අපිට ඕන කරන උෂ්ණත්වයට වේලන්න බෑනේ. අවුවේ වේලනකොට ඕන කරන උෂ්ණත්වයට අපිට වේලන්න බෑනේ. අවුව තියෙන විදිහට තමයි වේලන්න පුළුවන්. නමුත් මේ උදුනේ වියලීමේදී අපිට ඕන කරන උෂ්ණත්වයට සෙට් කරලා වේලන්න පුළුවන්. හරි? එතකොට ඊබේද මට අහන්න ලැබුණා ඒක ඇත්තද බොරුද මම දන්නේ නැහැ. හාල් මැස්ස වේලනවලු මේ ආදාහනාගාරවල.
ආදාහනාගාර තියෙන්නේ දැන් මිනිස්සු මරනම කුච්චර දාන ආදාහනාගාර ඒවායේ දාලා හාල්මැස්ස වේලන කතාවක් එක මිනිස්සෙක් කිව්වා. ඉතින් මම දන්නේ නැහැ ඇත්තද බොරුද කියලා. ඉතින් ඒ වගේ දේවලුත් වෙනවා ඇති. කෙසේ වෙතත් අද වෙනකොට ගොඩක් වෙලාවට මේ උදුන් පාවිච්චි කරනවා. මොකද ඇත්තට මේක එක පැත්තකින් හොඳයි. උඩට දාලා දූවිලි යන්නේ. දැන් අපි අව්වේ වේලනවා නම් එහෙම වෙරළේ වැල්ලේ දාලා දැන් මන්නාරම වගේ ප්‍රදේශවල කරවලට ප්‍රසිද්ධයි. වැල්ලේ මේක රාක්ක වගේ එකක් මේ මොනවද ඒවට කියන්නේ මේ ලී වලින් නිකන් රාක්ක නෙවෙයි ඒකට මොකද්ද කියන්නේ මේ වගේ ඔන්නෝම ත්‍රිකෝණාකාර ප්‍රිස්මාකාර මේ කොටු වලින් හදලා මේවයි හරවල එල්ලලා වේලනවා. ඉතින් මේක තරම්ම සෞඛ්‍ය ආරක්ෂිතත් නෑ. මේකට බාහිර බලපෑම් තියෙන නිසා සත්තුන්ට මල පහ කරන්න පුළුවන් මේවට. ඒ ප්‍රශ්න තියෙනවා. නමුත් උදුනේ වේලනකොට ඒ ප්‍රශ්නේ නෑ මේක වහලානේ වේලන්නේ නේද? රයිට්. අපෙන් අහන උදුනේනේ වේලීම සඳහා යොදා ගන්න ඉන්ධන වර්ග. දැන් මේ උදුන ක්‍රියාත්මක කරන්න පුළුවන් එක්ක විදුලිය හීටර්ස් තියෙනවා. එහෙම නැත්නම් ගෑස් වලින්, එහෙම නැත්නම් තෙල් වලින් ක්‍රියාත්මක කරන්නත් පුළුවන්. රයිට් ලියන්න. විදුලිය, ගෑස්, ඉන්ධන. ඊළඟට උදුනේ වියලීමේ ඇති වාසියක් සඳහන් කරන්න. වාසියක් අපි ලියමු. දැන් එක වාසියක් තමයි අපි වේලන ආහාර වර්ග යනවා අපිට උෂ්ණත්වය වෙනස් කරන්න පුළුවන්, කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. හරි? හොඳයි අපි ලියමු. වියලන ආහාර වර්ගයට උචිත වූ උෂ්ණත්වයක් දිය හැකි වීම. වියලන ආහාර වර්ගයට උචිත. ආහාර වර්ගයට වෙනස්නේ. නේද? එතකොට වේලන ආහාර වර්ගයට උචිත ගැළපෙන උෂ්ණත්වයක් ලබා දිය හැකි වීම. වියලන ආහාර වර්ගයට උචිත උෂ්ණත්වයක් ලබා දිය හැකි වීම. වියලන ආහාර වර්ගයට උචිත උෂ්ණත්වයක් කන්ට්‍රෝල් කරලා දෙන්න පුළුවන්, පාලනය කරලා දෙන්න පුළුවන්. හරිද? දැන් මේක මොනවද වේලන්නේ? අපෙන් අහනවා උදුනේ වියලීමෙන් පරිරක්ෂණය කළ හැකි ආහාර වර්ග සඳහා නිදසුන්. මේ තියෙන්නේ ලියන්න. මිරිස්, පළතුරු, හතු ඊට පස්සේ කරවල උඩත් මේක වේලන්න පුළුවන්. මිරිස්, පළතුරු, හතු, මත්ස්‍යයන් නැත්නම් මේ මාළු වේලන්න පුළුවන්. හරි? දැන් වේලන විදි දෙකක් ගැන කියලා දුන්නා. එකක් තමයි උදුනේ වේලීම, අනිත් එක තමයි සූර්ය තාප වියලනය මගින් වේලීම. හරි? ක්‍රම දෙකයි. තුන්වෙනි එක ඔයගලන්ට අලුත්ම එකක්. තුන්වෙනි එක ඔබට අලුත්ම එකක්. මම ඊට පෙර අහලා නැහැ මේක. මේ බලන්න. දැන් තුන්වෙනි එක තමයි මේ විසිරි වියලීම කියන එක. විසිරි වියලීම. ඊට පෙර කවදාවත් ඔයාලට මේක හම්බෙලා නැහැ. ඒ තමයි ළමයි මේ කිරිපිටි හදන්න විසිරි වියලීම වගේ. කිරිපිටි ඒ කියන්නේ ගවයන්ගෙන් මේ හරක්ගෙන් ගන්න කිරි තියෙන්නේ. එලකිරි අරගෙන මේ විසිරි වියලීමට ලක් කරලා පිටිකිරි බවට පත් කරන්න පුළුවන්. එතකොට දැන් එක විදි වෙන්නේ මෙහෙම දෙයක්. හරි? මේ තියෙන්නේ මේ වගේ උපකරණයක්. මේකෙදි කිරි අපි මේ වගේ සිලින්ඩරයක් ඔබට පේනවා මේ සිලින්ඩරයක් පේනවද? මේ සිලින්ඩරයක්. මේක රත් වෙලා තියෙන මේ සිලින්ඩරේ රත් වෙලා තියෙන්නේ. හරිද? මේව තියෙන්නේ ඔන්න. මම තියනවා කියන්නේ මම මේ සරලව කියන්නේ මේක සංකීර්ණ වැඩක්.
මෙතන තියෙනවා නොසල් එකක්. නොසල් එකක් කියන්නේ අර ඔබ දන්නවා ස්ප්‍රේ කරන්න තියෙන්නේ. දැන් අපි සුවඳ විලවුන් වගේ ස්ප්‍රේ කරනකොට එතන පොඩි කට් මේ චූටි සිදුරක් වගේ තැනකින් එළියට එන්නේ. ඒ වගේ තැනකට අපි කියන්නේ නැසින්න නැත්තම් නොසල් එකක්. ඒ නොසල් එකෙන් මේ කිරි රත් කරලා අපි මොකද කරන්නේ මෙහෙම විදිනවා. වැඩි පීඩනයකින් ගාලා විදිනවා. එතකොට ඒ කිරි වාෂ්පය ගිහිලා මේ බිත්තිවල මේ සිලින්ඩරේ රත් වෙච්ච බිත්තිවල වදිනවා. වෙදුරුම මේකේ වතුර ටික අයින් වෙලා යනවා. එතකොට පිටි ටික කිරිවල තියෙන ඝන කොටස වතුර රහිත කොටස මෙම පිටි බවට පත් වෙලා පල්ලයට වැටෙනවා. ඔන්න ඔය වැඩක් ඔය වගේ දෙයක් තමයි වෙන්නේ. මොකද්ද මෙතනදී වෙන්නේ? මේ රත් වූ කිරි රත් කරපු කිරි අධික පීඩනයකින් වැඩි පීඩනයකින් ගාලා හරිද? විදිනවා රත් වූ සිලින්ඩරයකට මෙම විදිනවා. එතකොට ඒකේ තියෙන වතුර ටික ඉවත් වෙලා පිටි කිරි බවට අර වතුර අයින් වුණාම ඒ කිරිවල තියෙන වතුර ටික දැන් මෙතනින් විදින්නේ මොනවද? ජලය ධන කිරි. එතකොට මෙතනින් එන්නේ මොනවද? පිටි කිරි. පිටි කිරි පිටක් නිකන් පාන් පිටි වගේ මෙහෙන් එනවා. වතුර ටික අයින් වෙනවා. තේරුණා? ඉතින් ওই ක්‍රමයට තමයි එතකොට වතුර අයින් වුණාම ගොඩක් කල් මේ පිටි කිරි තියාගන්න පුළුවන්. නරක වෙන්නේ නැහැ. නිකන් සාමාන්‍ය දියර කිරි ගොඩක් කල් තියාගන්න බෑනේ. නමුත් මේක ගොඩක් කල් තියාගන්න පුළුවන්. මේකේ වතුර නැති නිසා මේක මත ශුද්ධ ජීවින්ට ක්‍රියාත්මක වීම වෙන්න බෑ. ඕකයි කතන්දරේ. රයිට්? ඉතින් අපෙන් අහනවා මේ විසිරි වියලීමේදී මෙම ක්‍රමයේදී කුමක් මෙම ක්‍රමයේ බොහෝ විට යොදාගන්නේ මොනවා නිෂ්පාදනයේටද? පිටි කිරි නිපදවීමට. පිටි කිරි. නාලියත් පිටි කිරි නිපදවීමට. 13 වෙනි ප්‍රශ්නේ ඈ පිටි කිරි නිපදවීමට. පිටි කිරි. පිටි කිරි නිපදවීමට. හරි. ළමයි ඒ වගේම තව දැනුවත් කිරීමක් පොඩ්ඩක් කරන්න තියෙනවා ඕගොල්ලන්ට මේ මොකක්ද දන්නවද? අර මේ ඕගොල්ලන්ට මම කියවනේ ඊමේල් එකක් හදලා තියාගන්න කියලා. හරිද? ඊමේල් එකක් හැම දැන් ඇත්තට මේක මේ වෙබ්සයිට් එක හරහා යන වැඩේ පහු වෙන්නේ මේ ළමයි සමහර අයට තාම මේ ගැන දැනුමක් නැහැ. ඒක පැත්තකින්. ඒ නිසා හැම ළමයෙක්ම තමන්ට කියලා ඊමේල් එකක් හදලා තියාගන්න අපි බලනවා ඒක ඊමේල් එකක් නැතුව වෙන ක්‍රමයකට දෙන්න පුළුවන්ද කියලා බැලුවා තාම අපිට ඒකට ඔප්ෂන් එකක් හම්බුන්නේ නැහැ ඉස්සරහට බලනවා පොඩ්ඩක් ඊමේල් එකක් හදලා ඒකේ පාස්වර්ඩ් එකත් එක්ක තමන් ගාව තියාගන්න රෙජිස්ටර් වෙච්ච අය ඒක ගැටලුවක් නැහැ මම ඉස්සරහට කියන්නම් ඒක කරන විදිය ඒ වගේම තමන්ගේ කම්පියුටරේට Zoom කියන ඇප් එක Zoom කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරලා තියාගන්න තමන්ගේ ඇප් මේ කම්පියුටරේට එහෙම නැත්නම් මොකටද ෆෝන් එකට දැන්ටත් ඔබ ඉන්ස්ටෝල් කරලානේ තියෙන්නේ ඒක නිසානේ ඔබ මේ සම්බන්ධ වෙන්නේ නේද එහෙම සම්බන්ධ වෙන්න පුළුවන් විදිහට සයින් අප් වෙන්න පුළුවන් විදිහට සකස් කරලා තියාගන්න ඊමේල් එකත් එක්ක හරිද ඉදිරියේදී මම කියන්නම් ඒක දැන්ට අපි ලබන සතියේ සුපුරුදු විදියටමයි පන්තියේ යන්නේ Zoom app එකෙන් අපි හිතන් හිටියේ ලබන මාස මේ සතියේ ඉඳලා මේක අර වෙබ්සයිට් එක හරහා යන්න. නමුත් තාම ඒකට පුරු නැති නිසා අපි ඉස්සරහට ලබන සතියේ පොඩි දැනු ට්‍රේනින් එකක් පොඩ්ඩක් කියලා දීලා කොහොමද මේක වෙන්නේ කියලා කතා කරලා අපි හෙමින් හුරු වෙමු. දැනට ලබන සතියේත් ඕගොල්ලෝ මේ විදිහටම සම්බන්ධ වෙන්න. ඒ වගේම ඕගොල්ලන්ට මම පොඩ්ඩක් පන්ති ඉවර නැහැ. තව පැය භාගයක් තියෙනවා. පොඩි ඕගොල්ලන්ට ඉංග්‍රීසි පන්තියකට ඔබට යන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ ඔන්ලයින් ඔයගොල්ලන්ට මේ නම්බරයට කතා කරලා මේ නඳුරන යාළුවෙක් ඔයගොල්ලන්ට ඒ ක්ලාස් වලට අවශ්‍ය කරන තොරතුරු ලබාගෙන යන්න පුළුවන්. අරෝෂ් කියලා හු ඇත්තටම මේ සංචාරක මඟ පෙන්වන්නෙක් සංචාරකයන්ට මඟ පෙන්වන්නෙක් අර අපිට මතක ඇති ඒ වගේ අය මේ තමයි ඔය සංචාරකයෝ ආව මේගොල්ලොත් එක්ක ගිහිල්ලා ඒගොල්ලන්ට දැන් ගැන විස්තර කරන්න ඉන්නේ එහෙම කෙනෙක් නමුත් දැන් ඒගොල්ලෝ සංචාරක දැන් ඉන්නේ නැහැ ලංකාවට අඩුයිනේ ඒක නිසා ඌ මෙම ක්ලාසස් කරන්න පටන් අරන් තියෙනවා මට පොඩ්ඩක් කිව්වා ඒ ගැන දැනුවත් කිරීමක් කරන්න කියලා ඉතින් ඔයගොල්ලෝ කතා කරලා හොඳ නම් විතරක් සම්බන්ධ වීම සිදු කරගන්න ඒක හොඳ නරක ඔයගොල්ලෝ බලා ගන්න මට අර මගේ යාළුවෙක් නිසා මම ඔයගොල්ලන්ට පොඩ්ඩක් හඳුන්වලා දෙන්නේ බලන්න අවශ්‍ය නම් කතා බහ කරලා ඔබට ගැළපෙනවා නම් ඔබට සම්බන්ධ විය හැකි බල කිරීමක් නැහැ ඊළඟට සිංහල පන්ති සඳහා සතර මේ සවිදි අධ්‍යාපන ආයතනයේ සිංහල කරන සුරේෂ් දැනුවත් කිරීමක් කරන්න කිව්වා සර්ගේ 10 11 පන්ති
මෙතන සර්ගේ නම්බර් එක තියෙනවා 071 444 871 144 කියන නම්බර එක. ඉතින් ඒකට ඔයගොල්ලන්ට සිංහල සඳහා පොඩි පන්ති වලට මම හිතන්නේ සර් කරනවා කියලා කිව්වා. කතා කරලා ඔයගොල්ලන්ට විශේෂයෙන් 10 11 පන්ති ළමයිට කතා කරලා Tamanට ක්ලාස් එකට සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. හරිද? ඒකත් අර මට පොඩ්ඩක් මතක් කරන්න කියපු නිසා මම මතක් කරේ. හොඳයි. ඊළඟට අපි යනවා මේ 14 වෙනි ප්‍රශ්නේ අපි ලිව්වේ නැහැ. අපි ලියමු 17. දැන් ඔබට මතකද මොකද්ද කරන්න කියලා මතකද? සිලින්ඩරයක් තියෙනවා හොඳ. හරි ලෝහ වලින් හදපු සිලින්ඩරයක් තියෙන්නේ. හොඳේ. ඒක රත් වෙලා තියෙන්නේ. දැන් ඔබ දැකලා ඇතිනේ දැන් හිතන්නකෝ රත් වෙච්ච තැනකට ලුණු වතුර ටිකක් දාන්න. ලුණු වතුර ටිකක් දාන්න ලුණු ටික ඉතුරු වෙනවා වතුර ටික වාෂ්ප වෙලා යනවා. ඒ වගේ තමයි රත් වෙච්ච සිලින්ඩරයට රත් කරපු කිරි මේ වගේ තැනකින් මෙහෙම විදිනවා. ගාලා නිකන් විද්දම ඒක ගිහිල්ලා වැදුනම මෙතන ඒකේ වතුර ටික අයින් වෙලා යනවා. පිටි ටික මෙහෙම පල්ලයට වැටෙනවා. ඔක තමයි වෙන්නේ. හරි සරලව අපි ලියමු. රත් වූ කිරි 14 වෙනි ප්‍රශ්නෙට අපි අහනවා මේ ක්‍රමයේදී මොකද වෙන්නේ කියලා නේ. නලයන් රත් වූ කිරි රත් වෙච්ච කිරි රත් වූ කිරි අධික පීඩනයකින් යුතුව රත් වූ කිරි අධික පීඩනයකින් යුතුව රත් වූ සිලින්ඩරයක විසිරීම සිදු කරයි. රත් වූ සිලින්ඩරයක විසිරීම සිදු කරයි. රත් වූ සිලින්ඩරයක විසිරීම සිදු කරයි. විසිරනවා. අර ස්ප්‍රේ කරනවා කියන්නේ අපි. හරිද? ස්ප්‍රේ කරනවා. විසිරීම සිදු කරයි. ජලය ඉවත් වීම නිසා ජලය එවිට කියන පදේ දාන්න මෙතෙන්ට. එවිට මෙතන දාන්න එවිට. එවිට ජලය ඉවත් වීම නිසා දියර කිරි වියලි පිටි බවට පත්වේ. ජලය ඉවත් වීම නිසා දියර කිරි වියලි පිටි බවට පත්වේ. පොඩ්ඩක් ඉන්න බලන්න මේ ළමෙක් අත උස්සන. ඔව් පුතේ ඇයි? 6 වෙනි ප්‍රශ්නෙට උත්තරේ. 6 වෙනි ප්‍රශ්නෙට උත්තරේ. ඔය ගොඩක් තියෙනවා පුතේ. පස්සේ කියන්නම්. දැන් මේක යන අතර බෑ. හරි. අතරමඟදී සම්බන්ධ වුණොත් පස්සේ තමයි ඔයගොල්ලෝ වීඩියෝ මම කියලා තියෙනවා මේ ඔයගොල්ලන්ට ප්‍රශ්න වලට උත්තර ලියා ගන්න බැරි වුණොත් YouTube එකේ link එක මම දීලා තියෙනවා. ඒ link එක හරහා ඒ අදාළ ප්‍රශ්න වලට උත්තර ගන්න මට ආයි ගොඩාක් දැන් ගිය පාරත් ඒක හරි කරදරයක් වෙනවා. මොකද ළමයි නිතර අහනවා මේ ප්‍රශ්න මාගේ අර ඉස්සේවට උත්තර. එතකොට ඒවා කිය කී හිටියොත් එහෙම පෑ දෙකේදී පන්ති කරන්න බැරි වෙනවා. ඒ නිසා මේ යම්කිසි ළමයෙකුට තමන්ගේ උත්තර මග ඇරුණොත් උත්තර YouTube එකේ channel එකට ගිහිල්ලා ඒ ප්‍රශ්න ඒක ඔයගලන්ට ටක් ගාලා එතෙන්ට යන්න පුළුවන්. මේ ප්‍රශ්න වලට ට්‍රැක් කර කර ගිහිල්ලා බලන්න පුළුවන්. අනිත් එක තමයි සෑම දරුවෙක්ම හැම ළමයෙක්ම මේ ගෲප් එකට ඇඩ් වෙලා ඉන්න. ගෲප් එකට ඇඩ් වෙලා නැති ළමයි ඉන්නවා මං හිතන්නේ මේ කෝල් කර කර අහනවා අද පන්තිය කීයටද මම ගෲප් එකට මම දානවා පන්තිය තියෙන වෙලාව. නිසා කරුණාකරලා ඇඩ් වෙලා නැති ළමයි සීල ළමයි අද මේ 9න් පස්සේ කතා කරලා ඒතරතුරු දීලා ඇඩ් වෙන්න ගෲප් එකට. ඊළඟට ඒ ගෲප් එකට ඇඩ් වුණාට පස්සේ ඒකේ තියෙනවා ඔයගලන්ට YouTube channel එකේ link එක. ඒක ඕන ඔයගලන්ට මම එවන්නත් පුළුවන් ඕන ළමයෙකුට. හැම ළමෙක් ගාම මේ link එක තියාගන්න. හදිස්සියේ Tamanට ප්‍රශ්න වලට උත්තර ලියා ගන්න බැරිනොත් ඒ link එක ක්ලික් කරාට පස්සේ ඔයගලන්ට ඒ අදාළ දවසේ වීඩියෝ හොයාගන්න පුළුවන්. එතෙට ගිහිල්ලා ඔයගලන්ට ආයි බල සර් කියපු ඒවා නැවත අහලා ඔයගලන්ට මේක තහවුරු කරගන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රයෝජනේ ඔයගොල්ලෝ ගන්න. තේරුණාද? ඒ නිසා සෑම ළමයෙක්ම
group එකට add වෙලා නැත්තම් වහාම group එකට add වෙන්න. මොකද group එකට දාන තොරතුරු තමයි දැන් මම අදත් ළමයි 4-5 දිනම කතා කරලා අහනවා සර් අද 4ට පන්ති කියලා. හැමදාම 4ට තමයි පන්තිය තියෙන්නේ. වෙනස් වුණොත් විතරක් මම දැනුම් දෙනවා. මම අදත් දැම්ම group එකට 4ට පන්තිය තියෙනවා කියලා. එහෙම දැනුම් දීමක් කරන්න ඕනේ නැහැ. හැම බ්‍රහස්පතින්දාවකම හවස 7 ඉඳලා 9 වෙනකම් පන්තිය තියෙනවා. ඒක වෙනස් වෙන්න ඕන නම් පමණක් මම ඔයගොල්ලන්ට දැනුම් දෙනවා. හරි. නිසා සෑම ළමයෙක්ම මේ තොරතුරු ලැබීම සඳහා group එකට add වෙන්න. තොරතුරු අද add වෙලා නැති සෑම ළමයෙක්ම තමන් group එකේ නැත්තම් අනිවාර්යයෙන්ම අද 9න් පස්සේ කතා කරලා group එකට add වෙන්න. එතකොට ඔයගලන්ට ඔය නැවත නැවත කෝල් කර කර අහන්න ඕනේ නැහැ. තේරුණාද? හරිද? හොඳයි. 6 වෙනි ප්‍රශ්නේ ගොඩක් තියෙනවා. අපි ඒක නිසා ඒක අපි තියමු. ඔය කෙටි උත්තරයක් නම් මට දැන් කියලා යන්න තිබුණා. හරි. අනිවාර්යෙන් තමන්ගේ මේ මොකද්ද මේ නෝට් එක තියෙන්න ඕනේ. ඇයි චාමිදු මොකද පුතේ? හලෝ. සර් මේ නිදසුන් වල සර් මේ ඒ කියන්නේ 6 වෙනි ප්‍රශ්නෙට පස්සේ නිදසුන් කියලා එකක් තියෙනනේ සර්. ඒකේ අන්තිම එක කියන්න පුළුවන්ද? අන්තිම මේකට. දුම් ගැසීම කියන එකද? ආහාර පරිරක්ෂණ දුම් ඔව්. ගැසීම සර්. ඒක ඔව් දුම් ගැසීම කියන එක තියෙනවා. මස් වර්ග, මාළු වර්ග, ගොරකා. හරිද? එතකොට 11 වෙනි ප්‍රශ්නෙට උත්තරේ ඔව් ඒකේ තියෙනවා වියලන ආහාර වර්ග. ඒකේ තියෙනවා ටිකක් උත්තරයක්. හරි. වියලන ආහාර වර්ග මේකෙන් පස්සේ අහන්නකො මම කියන්නම්. හරි. ගොඩාක් තියෙනවා නම් ඔයගොල්ලෝ YouTube එකෙන් බලන්න. මේ නැත්නම් 9න් පස්සේ අහන්න නැත්නම් දැන් පාඩම කරගෙන යන්න බෑනේ අවශ්‍ය ප්‍රමාණයට හොඳේ. ඔයගලන්ට මොනවා හරි මගහැරුණා නම් එහෙම කරන්න. නැත්නම් අපරාධනේ කාලේ අනිත් ළමයිගේ කාලෙත් එක්ක හොඳේ. එහෙම කරන්න. හරි. ප්‍රශ්න තියෙන අය 9න් පස්සේ කතා කරන්න. එතකොට අපි 9න් පස්සේ බලමු. හොඳේ. හොඳයි. අපි යමු ඊළඟට මොකක්ද දැන් අපි කතා කර හිටියේ හරි 15 දියර කිරි වියලි පිටි බවට පත් කළ පසු ඒ මත ශුද්‍ර ජීවීන් වර්ධනය වන්නේ ඇයි? ළමයි ශුද්‍ර ජීවීන් හැදෙන්නේ නැත්තේ මොකද දන්නවද? ඒ වියලි පිටි කිරි වල වතුර තියෙනකොට දියර කිරි වල වතුර තියෙනවනේ. එතකොට වතුර වැඩිපුර ප්‍රමාණයක් තියෙනවා. එතකොට ශුද්‍ර ජීවීන්ට ඒකේ හැදෙන්න පුළුවන්. නමුත් මේකේ වතුර අයින් කරනෝනේ අපි දැන්. එල කිරි වල වතුර ටික අයින් කරනවා. අයින් කරාම තමයි පිටි කිරි බවට පත් වෙන්නේ. ඉතින් වතුර නැති වුණාම ඒක මත ශුද්ධ ජීවීන්ට වැඩ කරන්න අමාරුයි. ක්‍රියාත්මක වෙන්න අමාරුයි. ඒකට නරක වෙන්නේ නෑ පහසුවෙන්. තේරුණා? ඒක නිසා තමයි මෙතන අපි උත්තර ලියනවා ජලය නොමැති නිසා. 15 වෙනි එකට උත්තරේ ජලය නොමැති නිසා. ජලය නොමැති නිසා. ජලය නොමැති නිසා. හොඳයි. එතනින් ඒ වියලීමේ කතන්දර ටික ඉවරයි. ඊට පස්සේ අපි යනවා උෂ්ණත්වය. උෂ්ණත්වය පාලනය කියන කොටසට යනවා. හරි? උෂ්ණත්වය පාලනය කියන කොටසට යනවා. 16. දැන් අපි අහනවා මේ ශුද්‍ර ජීවීන්ට වර්ධනයට හිතකර උෂ්ණත්වය. සාමාන්‍ය ළමයි ශුද්‍ර ජීවීන්ට හොඳට හැදෙන්න පුළුවන් උෂ්ණත්වය තමයි සෙල්සියස් අංශක 40. සෙල්සියස් අංශක 40. හරි එහෙනම් අපි ලියමු උෂ්ණත්වය සෙල්සියස් අංශක 40. ශුද්‍ර ජීවීන්ට හොඳින් වර්ධනය කර වෙන්න පුළුවන් උෂ්ණත්වය තමයි සෙල්සියස් අංශක 40. දැන් අපෙන් අහනවා මේ උෂ්ණත්වය පාලනය කිරීමෙන් ශුද්‍ර ජීවීන් ආහාර නරක වීම පාලනය කරන්නේ කෙසේද? දැන් ඔයා හිතන්නකෝ ශුද්‍ර ජීවියෙක් ඉන්නවා. මෙතන තියෙනවා ආහාරයක්. හරි? ආහාරය මේ තියෙන්නේ ශුද්‍ර ජීවියා. දැන් සෙල්සියස් අංශක 40 නම් මේකට උඩ පැන මේක නරක කරන්න පුළුවන්. එයාගේ සංඛ්‍යාව වැඩි කරගෙන බැක්ටීරියා ප්‍රමාණය වැඩි කර ආහාරය නරක කරනවා. හැබැයි ඔබ උෂ්ණත්වය අඩු කළොත් උෂ්ණත්වය පාලනය කරොත් උන්ට ගැළපෙන උෂ්ණත්වය නැතුව උන්ට ක්‍රියා කරන්න බැරි උෂ්ණත්වයට මේක අපි සීතල කරොත් දැන් මේ ශුද්‍ර ජීවියාට ක්‍රියාත්මක වෙන්න බෑ. එතකොට ආහාරය නරක වෙන්නේ නැහැ. ඉතින් සීතකරණයේදී වෙන්නේ ඒක තමයි. සීතකරණයේ උඩ තියෙනවා අධිශීතනය කියන තැන් අධිශීතකරණයේ ඩීප් ෆ්‍රීසර් කියන එක ඩීප් ෆ්‍රීසර් කියන්නේ ශීතකරණය. එතකොට ශීත කිරීම. එතකොට පල්ලෙහා සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 4ට වඩා අඩු උෂ්ණත්වයක් තමයි ශීතකරණයේ පල්ලෙහා තියෙන්නේ. උඩ තියෙන්නේ සෙල්සියස් අංශක ඍණ 18ට වඩා ඉන්න කූල්. හරිද? ඍණ 18යි කියන්නේ මාත් වෙන්නම කූල්. උෂ්ණත්වයක් ගොඩාක්ම අඩු උෂ්ණත්වයක් උඩ තියෙන. වතුරත් මිදෙනවා. පල්ලෙහා වතුර මිදෙන්නේ නැහැනේ. වතුර බෝතලේ දැම්මම මිදිලා තියෙනවද පල්ලෙහා නැහැනේ. තේරුණා? එතකොට මේ උෂ්ණත්වය හෝ මේ උෂ්ණත්වය ශුද්‍ර ජීවිත හිතකර නැහැ. මොකද උන්ට හොඳ 40. දැන් මෙතන තියෙන්නේ 4. ගොඩක් අඩුයි.
ශුද්‍ර ජීවියට ක්‍රියාත්මක වෙන්න බෑ. තේරුණා? ඒ අනුව ආහාරය නරක නොවි ගොඩක් කල් තියා ගන්න පුළුවන්. තේරුණා? ඉතින් අපෙන් අහනවා මේ උෂ්ණත්වයේ 17 වෙනි ප්‍රශ්නේ අහනවා මොකද්ද? අපෙන් අහනවා උෂ්ණත්වය පාලනය කිරීමෙන් ශුද්‍ර ජීවීන්ගේ ආහාර නරක වීම පාලනය කරන්නේ කෙසේද? අපි මෙහෙම ලියමු පුතේ. ලියන්න. 17 වෙනි ප්‍රශ්නේ ලියන්න. හිතකර උෂ්ණත්වය ලබා නොදීම මගින් හිතකර උෂ්ණත්වය කියන්නේ 40 ලබා නොදීම මගින් හිතකර උෂ්ණත්වය ලබා නොදීම මගින් හිතකර උෂ්ණත්වය ලබා නොදීම මගින් ශුද්‍ර ජීවීන්ගේ වර්ධනය පාලනය කළ හැක. හිතකර උෂ්ණත්වය ලබා නොදීම මගින් ශුද්‍ර ජීවීන්ගේ උෂ්ණත්වය පාලනය කළ හැක. ශුද්‍ර ජීවීන්ගේ වර්ධනය පාලනය කළ හැක. උෂ්ණත්වය නෙවෙයි ශුද්‍ර ජීවීන්ගේ වර්ධනය පාලනය කළ හැක. ශුද්‍ර ජීවීන්ගේ වර්ධනය පාලනය කළ හැක. ළමයි ඊළඟට අපි බලමු ශීතනය. ශීතනය කියන්නේ මේ ෆ්‍රීස් කරනවා කියන එක. ඒක තියෙන්නේ ඇත්තටම අපේ ෆ්‍රිජ් එකේ පහළ කොටසේ තමයි ශීතන ක්‍රියාවලිය සිදු වෙන්නේ. එහිදී උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 4ට අඩුයි බිඳුවට වැඩි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔගේ උෂ්ණත්වය තියෙන්නේ සෙල්සියස් අංශක 0.4ත් අතර උෂ්ණත්වයක් තමයි මේ පල්ලෙහා කොටසේ තියෙන්නේ. උඩ කෑල්ලේ උෂ්ණත්වය -18. දැන් ඍණ කිනා කියන්නේ ඔබ දන්නවා මං හිතන්නේ නිකිල කරලා ඇති. බිඳුවටත් වඩා අඩුයි ඍණ කියන්නේ. ඍණ 18ක වගේ 18ටත් අඩු උෂ්ණත්වයක් තමයි පල්ලෙහා කොටසේ තියෙන්නේ. ඒ නිසා මේක වතුර මිදීම පවා සිදු වෙනවා. මේ වතුර මිදෙන්නේ බිඳුවේදීනේ. වතුර පවා මිදෙනවා. අයිස් කැට හැදෙනවා උඩ කෑල්ලේ. තේරුණා? හරිද? දැන් අපෙන් අහනවා මේ ශීතකරණයක ඉහළ කොටසේ උෂ්ණත්වය කොපමණ පමණ වේද? ශීතකරණයේ ඉහළ කොටසේ පහළ කොටසේනේ පහළ කොටසේ උෂ්ණත්වය කොපමණ පමණ වේද? ඔබ ලියන්න 4යි සෙල්සියස් අංශකට අඩු. සෙල්සියස් අංශක 4කට අඩු උෂ්ණත්වයක් තමයි පහළ කොටසේ තියෙන්නේ. ඉතින් ශුද්‍ර ජීවියාට මදි උට 40ක් එපා වැඩ කරන්න. තියෙන්නේ 4යි. එතකොට ඌට ඕක ඇතුලේදී ක්‍රියාත්මක වෙන්න බෑ. තේරුණාද? 19 ශීතකරණයක පහළ කොටස තුල තැබිය හැකි ආහාර වර්ග. ඉතින් සාමාන්‍යයෙන් අපි එළවලු, පළතුරු, බීම වර්ග නේද? ඕවා තමයි පල්ලෙහා කොටසේ තියෙන්නේ. යාලියන් එළවලු, පළතුරු, බීම වර්ග, ජෑම්, බටර් ඕවා තියෙනවා අපි පහළ කොටසේ. එළවලු, පළතුරු, බීම වර්ග, ජෑම්, බටර් හරි නේද? ඊළඟට ළමයි අපෙන් අහනවා අධිශීතනය. දැන් අධිශීතනය මම අපිට විරූප සටහනකුත් දාන්නම් මේ. ඔය තියෙන්නේ. අධිශීතනය. අපේ ෆ්‍රිජ් එකේ ඉහළ කෑල්ලේ උෂ්ණත්වය කීයද? -18ට වඩා අඩු උෂ්ණත්වයක් තියෙනවා. -18යි සෙල්සියස් අංශකට වඩා අඩු කියලා ලියන්න. -18යි සෙල්සියස් අංශකට වඩා අඩු උෂ්ණත්වයක් තමයි ඔය අධිශීතකරණයේ කොටසේ තියෙන්නේ. -18ට වඩා අඩුයි. හරි? මතක තියාගන්න ඕනේ ඈ. ඊළඟට අහනවා මේ අධිශීතකරණයේ උඩ කෑල්ලේ මොනවද අපිට තියන්න පුළුවන්? මස් මාළු, අයිස්ක්‍රීම් වර්ග, සොසේජස් ඔය වගේම තමයි අපි උඩ කෑල්ලේ තියන්නේ නේ. නාලියන් මස් මාළු, අයිස්ක්‍රීම්, සොසේජස්. මස් මාළු,
ice cream sausages වගේ ඒවා අපි උඩින් තියෙනවා උඩ කෑල්ලේ තියෙනවා. හරිද? දැන් මම හිතන්නේ ඔබට ඔළුවට යන්නේ නැති මේ ශීතකරණයේ කෑලි දෙක උඩ කෑල්ල අධි ශීතනය පල්ලෙහා කොටසේ නිකම්ම ශීතනය ඒවායේ තබන ආහාර වර්ග උෂ්ණත්වය ඔබට ඔළුවට දා ගන්න වෙනවා. ඒ වගේම උතන යටින් මෙහෙමත් දාලා තියෙනවා. අධි ශීතකරණය මගින් ආහාරවල ස්වාභාවික වර්ණය, රසය, පෝෂණ ගුණ ආදිය බොහෝ දුරට ආරක්ෂා කරනවා. 100ක් නොවුනත් ආරක්ෂා වීමක් සිදු වෙනවා. ඒ රසය වර්ණය ඒවා ආරක්ෂා වීමක් සිදු වෙනවා. අපි මාළුවේම ලොකු වෙනසක් වෙන්නේ නැහැ නේ. රයිට් ඊට පස්සේ අපි යනවා ඊළඟ පරිරක්ෂණ ක්‍රමය දැන් උෂ්ණත්ව පාලනයෙන් ආහාර පරිරක්ෂණය කිරීම ගැන ආහාර කල් තබා ගන්න ක්‍රමය ගැන දැන් කතා කරා ඊළඟට යනවා මේ සාන්ද්‍රීකරණය කියන කොටසට යනවා සාන්ද්‍රීකරණය දැන් මොකද්ද මේ සාන්ද්‍රීකරණය කියලා කියන්නේ සාන්ද්‍රීකරණය කියන පොඩ්ඩක් තරමක් ඔබට 100%ක්ම ටක්කෙටම කියලා දෙන්න බෑ ඔබ තාම අටේ නිසා සාන්ද්‍රණය වැඩිවීම සාන්ද්‍රීකරණය කියන්නේ සාන්ද්‍රණය කියන්නේ මොකක්ද කියලා ඔබට ලොකු අවබෝධයක් නැහැ. නමුත් අර විසරණයේ පාඩමේදී මම පොඩ්ඩක් කතා කරා ඒකක පරිමාවක අඩංගු අංශු ප්‍රමාණය කියලා. කෙසේ වෙතත් මොකද්ද මේ මෙහිදී අපි ඉගෙන ගන්න මේ සාන්ද්‍රීකරණය කියන්නේ මොකක්ද? ඔතනදී අදහස් වෙන ළමයි මේ ආහාරයක අඩංගු ජල ප්‍රමාණය. ජලය ඉවත් කරලා එහි උකු බව වැඩි කරනවා නම් අන්න අපි කියනවා මොකද්ද? සාන්ද්‍රීකරණය කියලා. දැන් ජෑම් හදද්දි මොකද්ද කරන්නේ? ජෑම් හදද්දි සාන්ද්‍රීකරණයක් කරන්නේ. පැහැදිලිද කොහොමද දැන් අපි හිතමු මොන ජෑම්ද අපි හිතමු අන්නාසි ජෑම් අන්නාසිය කෑලි කපලා අරගෙන බ්ලෙන්ඩ් කරලා වතුර ටිකක් දාලා බ්ලෙන්ඩ් කරලා ජූස් එකක් හදා ගන්නවා එතකොට දැන් මේ ජූස් එක මේකට දාලා අපි මේක ලිප උඩ තියලා මොකද කරන්නේ ගින්දර දාලා රත් කරනවා රත් කරාම වතුර ටික අයින් වෙනවා එතකොට මේක වතුරක් වගේ නෙවෙයි කියනවා පාප්පයක් වගේ පල්ප් එකක් බවට පත් වෙනවා හරි වතුර දැන් මේ අන්නාසි වතුර වගේ ජූස් එකක් අපි දියරයක් දාන්නේ දාලා දැන් මේක රත් කරනකොට සීනි මිශ්‍ර කරලා රත් කරනකොට වතුර ටික අයින් වෙනකොට මේකේ උක්කු බව වැඩි වෙනවා. අන්න අපි කියනවා සාන්ද්‍රීකරණය වුණා කියලා. සාන්ද්‍රීකරණය. එතකොට ඇත්තටම මේ සාන්ද්‍රීකරණය කියන්නේ මොකක්ද? ආහාරයක අඩංගු ජලය ඉවත් කරලා එහි උක්කු බව. ඒකේ තියෙන උක්කු බව අපි වැඩි කරනවා. උක්කු බව වැඩි කරනවා. එතකොට වතුර අයින් වෙනකොට ටික ටික මේක උක්කු වෙනවා. අන්තිමට නිකන් පාප්පයක් වගේ වෙනවා. දැන් ජෑම් එකක් කියන්නේ ඒ වගේ එකක් නේ පල්ප් එකක් වගේනේ ගන්න පුළුවන් නේද? ජෑම් කෝඩියල් වගේ ඒවා. ඒක හොඳට උක්කුවට තියෙන්නේ නේ. ඒ කෝඩියල් කියන එක ඩොක් දාලා එකපාරම බොන්නේ නැහැ නේ අපි. ඒකට වතුර දාලා සීනි දාලා හදලානේ බොන්නේ. මොකද ඒක ගොඩක් උකුයි. ඒක වතුර අයින් කරලා තියෙන්නේ. පළතුරු යුෂ අරගෙන ඒකේ තියෙන වතුර ටික පුළුවන් තරම් රත් කරලා අයින් කරනවා. එහෙම තමයි ඔය කෝඩියල් එහෙම හදන්නේ. තේරුණාද? ඒක නිසා මේ කෝඩියල් බෝතලයක් ගත්තාම මේ බෝතලෙන් බෝතල් 5ක් 6ක් වතුර දාලා ඒක ගොඩක් හදා ගන්න පුළුවන් වෙන්නේ ඒකයි. ඒක උක්කලා තියෙන්නේ. ආයිත් ඒක වතුර දාලා අපිට අවශ්‍ය ප්‍රමාණයට පදමට හදා ගැනීමේ හැකියාවක් තියෙනවා. තේරුණාද? ඉතින් අපි ලියමු සාන්ද්‍රීකරණය කියන්නේ වාට අලුත් වචනයක් හැබැයි ඈ සාන්ද්‍රීකරණය ලෙස අදහස් වන්නේ කවර ක්‍රියාවලිය? දාලා යන ආහාරයක අඩංගු ජලය ඉවත් කිරීම මගින් ආහාරයක අඩංගු ජලය ඉවත් කිරීම මගින් ආහාරයක අඩංගු ජලය ඉවත් කිරීම මගින් එහි උකු බව උකු ගෙත්තම් ගන්න කම නේද එහි උකු බව වැඩි කිරීමේ ක්‍රියාවලිය එහි උකු බව වැඩි කිරීමේ ක්‍රියාවලිය එහි උකු බව වැඩි කිරීමේ ක්‍රියාවලිය සාන්ද්‍රීකරණයයි 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 දැන් අපෙන් අහනවා සාන්ද්‍රීකරණයේදී ආහාර නරක නොවන්නේ ඇයි පුතේ දැන් දාන්න ඔබ වතුර නැහැනේ වතුර ටික අයින් කරනෝනේ වතුර නැත්තම් ජීවියෙකුට ජීවත් වෙන්න බෑ තවත් දෙයක් උතන වෙනවා ඒක පසුව කියලා දෙන්න ඔබට අපි දැන්ට ලියමු
සාන්ද්‍රීකරණය අද ඉවර කළාම නවත්තමුකෝ නේද? සාන්ද්‍රීකරණය ඉවර කළාම නවත්තමු. නැවතත් ඔබට කියනවා ඊමේල් එකක් හදලා තියාගන්න මම කලිනුත් කියලා තියෙනවා. ඒ ගැන ඒක හදලා තියාගන්න. මට කෝල් කරන්නත් එපා, ඊමේල් ඇඩ්‍රස් එවන්නත් එපා. තියාගන්න දැනට. හොඳේ? මේක ඕනේ ඉස්සරහට. එතන අපි ලියනවා මෙහෙම. මොකද්ද? සාන්ද්‍රීකරණයේදී ආහාර නරක නොවන්නේ ඇයි? අපි ලියනවා ආහාරය අඩංගු ජලය අඩු නිසා. ඉවත් වෙනවා. ආහාරය අඩංගු ජලය අඩු වීම නිසා. ආහාරය අඩංගු ජලය අඩු වීම නිසා. ආහාරය අඩංගු ජලය අඩු වීම නිසා. ඊළඟට 24 සාන්ද්‍රීකරණය මගින් කල් තබා ගන්නා ආහාර මොනවාද? අපි ලියමු ජෑම්, කෝඩියල් වැනි ආහාර. ජෑම් උකුයිනේ, කෝඩියල් උකුයි නේද? ජෑම්, කෝඩියල් වැනි ආහාර සාන්ද්‍රීකරණය කරලා තමයි කල් තබා ගන්න. හොඳයි දරුවනේ, එහෙනම් අපි අදට ඔතනින් නවත්තනවා. ලබන සතියේ අපි නැවත සුපුරුදු පරිදි Zoom app එකෙන්ම මේ විදිහටම අද ඔබ සම්බන්ධ වුණා වගේම සම්බන්ධ වෙන්න පුළුවන් ඔබට. හරි? වෙනසක් නැහැ. ලබන සතියේත් මේ විදිහටමයි. හොඳයි. එහෙනම් අපි අද දවසට නවත්තනවා. අපි ලබන සතියේ නැවත හමු වෙමු. හරි. කියන්න කවිෂ කියන්න. 6 වෙනි ප්‍රශ්නෙට උත්තරේ. 6 වෙනි ප්‍රශ්නෙට උත්තරේ ඉන්න මම දාන්න. ටක් ගාලා ලියා ගන්න ඕනේ හැබැයි පුතේ ගොඩක් තියෙනවා ඒකට. 6 වෙනි ප්‍රශ්නේ හොඳේ. ආන්න තියෙනවා. 6 වෙනි ප්‍රශ්නෙට මෙන්න මේ ටික තමයි උත්තර. ටක් ගාලා ලියා ගන්න. ඒක විතරද? කවිෂ්. ඔව්. හරි. ටක් ගාලා ලියා ගන්න. චමිදු. සර් 11 වෙනි ප්‍රශ්නෙට උත්තරේ. ලියා ගන්න. එයා ලියා ගන්නකෝ. වියලන ආහාර වර්ගයට උචිත උෂ්ණත්වයක් ලබා දීමට හැකියවීම. වියලන ආහාර වර්ගයට උචිත උෂ්ණත්වයක් ලබා දීමට හැකියවීම. වියලන ආහාර වර්ගයට උචිත ඔව් සර් මේ දවල්ට ක්ලාස් කරන්න බැරිද? දවල්ට බෑනේ පුතේ. දවල්ට ක්ලාස් කරන්න බෑ කියන්නේ දෙමව්පියෝ ගොඩක් අය කැමති නෑ. ඔය සමහර අය ෆෝන් වලින් යන්නේ. එතකොට දෙමව්පියෝ වැඩට යන නිසා දැන් අද ඉඳන් නම් ගොඩක් අය ගෙදර ඉන්නවද දන්නේ නෑ. නමුත් වැඩට යන නිසා ඒ ෆෝන් ගෙදර අයට දීලා යන්න ළමයිට දීලා යන්න කැමති නෑ ගොඩක් අය. ඒක නිසා තමයි හවසට අපි පන්තිය දාන්න. නැත්නම් මටත් පාසුයි උදේ වරුවක කරන්න පුළුවන් නම්. නමුත් අරක තමයි ප්‍රශ්නේ. දෙමව්පියෝ ඉන්න ඕනේ ළඟ. සමහර අය ගොඩක් ළමයි ෆෝන් එක පාවිච්චි කරන්නේ තාත්තගේ හරි අම්මාගේ හරි ෆෝන් එක. ඒතකොට ඒගොල්ලෝ වැඩට ගිහිල්ලා ආවට පස්සේ තමයි පන්තියට සම්බන්ධ වෙන්නේ. ඒකයි වැඩේ. තේරුණාද? නෑ සර් මේ මෙතකොට සර් මේ අපේ සර් මේ අවට ගොඩක් Wi-Fi routers තියෙනවා. ඒ නිසා සර් මේ අපිට මේ එච්චර මේ ඉන්ටර්නෙට් නෑ ස්ලෝ router එකට. ඒකයි. එහෙම රෑට වෙන්න ඔක්කොම වැඩ කරන්නේ රෑට. දවල්ට ගොඩක් කට්ටිය නෑනේ. ඔව් ඒක තමයි. නමුත් දවල්ට වැඩේ තියෙන අරක තමයි පොඩි ප්‍රශ්නේ. ඒක නිසා තමයි අපි දවල්ට නොකර ඉන්නේ. ගොඩක් අය කැමති නෑ මේ දවල්ට ඔක කරනවට. විශේෂයෙන්ම මේ ළමයිට ෆෝන් එක දීලා ගියම් ප්‍රශ්නනේ. ඒක මේ ගේම් ගහනවා ඔක නිසා. ඒක නිසා අපිට ඒක වැඩේ නම් කරන්න බෑ දැනට. හොඳේ. හරි සර්. හොඳයි. කවිෂ ඉවර වෙන්නේ නේද ලියලා? හොඳයි. එහෙනම් අපි අදට නතර. කවිෂ ඉවරද? ලියලා ඉවර ඇති මං හිතන්නේ නේ.